ආයුබෝවන්. යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධ රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනුවංග ප්‍රථමයෙන් සිරස්තල. ඉදිරි සතියේ පාසල් පැවැත්වෙන ආකාරය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්. කොළඹ සහ ප්‍රධාන නගරවල පාසල් සතියකට වසා දැමේ. යතුරු පැදිය ඇතුළු වාහනවල අංක අනුව ඉන්ධන නිකුත් කිරීමට යෝජනාවක්. වාහන අංක අනුව දින ගණන් මං හිතන්නේ ඉදිරියේදී මේ අනුව වාහන තදබදිය ටිකක් අඩු වෙයි කියලා විශ්වාස කරනවා. ආහාර අර්බුදයට පිළියම් සෙවීම සඳහා ආහාර සුරක්ෂිතතා කමිටුවක් පිහිටුවීමට කෝපා කමිටුවේදී තීරණයක්. ජීවිතය පරදුවට තබා බේරාගත් ජීවිතයක්. බංගලාදේශයේ ප්‍රදේශ රැසකට ධාරානිපාත වැසී ගංවතුර අවදානමෙන් මිලියන සංඛ්‍යාත ජනතාවක් අවතැන්. බස්නාහිර පළාතේ කොළඹ කලාපයේ සහ ආසන්න නගර ආශ්‍රිතව මෙන්ම සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් මෙම සතියේදී නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සමග අද පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ඇතුළු පාසල් අධ්‍යයන කටයුතු සම්බන්ධ තවත් තීරණ කිහිපයක් ගෙන ඇත්තේ. අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් සහ පළාත් අධ්‍යාපන නිලධාරීන් සමග අද මාර්ගගත තාක්ෂණය ඔස්සේ පවත්වන ලද සාකච්ඡාවේදී ඉදිරිපත් වූ තොරතුරු පදනම් කරගෙන එළඹෙන සඳුදා සිට ජුනි මාස 24 වනදා දක්වා කාලය තුල පාසල්වල අධ්‍යයන කටයුතු සිදු විය යුතු ආකාරය සම්බන්ධයෙන් තීරණ කිහිපයක් ගෙන තිබෙනවා. පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මගින් පළාත්වල කලාප හා කොට්ටාශ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගෙන්ද විදුහල්පතිවරුන්ගෙන්ද ලබා ගන්නා ලද අදහස් මෙම තීරණ ගැනීමේදී අවධානයට යොමු කළ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ ප්‍රාදේශීය මට්ටමින් අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින පාසල්වල සිසුන්ට ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට ප්‍රවාහන අපහසුතාවයන් බල නොපාන තත්ත්වයන් යටතේ එම පාසල් ආරම්භ කර පවත්වාගෙන යාම සඳහා පළාත් අධ්‍යාපන නිලධාරීන්ට අවසර ලබා දී ඇති බවයි. එමෙන්ම යම් පාසලක පැමිණීමට නොහැකි වන සිසුන් සහ ගුරුවරුන් සංඛ්‍යාව සැලකිල්ලට ගැනීමේදී එම තත්ත්වයේ මතද පාසල පවත්වා ගැනීමට හැකියාවක් පවතින්නේ නම් ඒ සඳහා විදුහල්පතිවරුන්ට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සමග සාකච්ඡා කර සුදුසු පියවර ගැනීම සඳහා අවසර ලබා දී තිබෙනවා. පාසල් පැවැත්වුවද යම් සිසුන් කණ්ඩායමකට සහභාගී වීමට නොහැකි නම් එම සිසුන් සඳහා මාර්ගගත ඉගැන්වීම සඳහා පහසුකම් පවතින්නේ නම් එම ක්‍රමය භාවිතා කිරීමට හැකියාව පවතින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. මේ අතර බස්නාහිර පළාතේ කොළඹ කලාපයේ සහ ආසන්න නගර ආශ්‍රිතව සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් මෙම සතියේදී නොපැවැත්වීමට තීරණය කරන ලද අතර ප්‍රධාන නගර නොවන ප්‍රදේශවල පිහිටි පාසල් සම්බන්ධව සුදුසු පරිදි කටයුතු කිරීමට බස්නාහිර ඇතුළු සියලු පළාත් අධ්‍යාපන නිලධාරීන්ට අවසර ලබා දී තිබෙනවා. සතියේ දිනවල මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම පහසු වනු පිණිස මහජන උපයෝගීතා කොමිසම පෙරවරු 8 සිට දහවල් 1 දක්වා විදුලි විසන්ධි නොකිරීමට එකඟ වී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ. මෙම කාලය තුලදී විදුහල්පතිවරුන් හා ගුරුවරුන් විසින් ස්වේච්ඡාවෙන් සිදු කරනු ලබන රාජකාරිය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අගය කරනු ලබන අතර එසේ සලකා කටයුතු කරන ලෙසට පළාත් අධ්‍යාපන නිලධාරීන් වෙත වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබෙනවා. මෙම සතිය තුල සිදුවන ක්‍රියාවලිය අවධානයට යොමු කර එය සමාලෝචනයට ලක් කිරීම සඳහා ජුනි 25 වනදා පළාත් අධ්‍යාපන නිලධාරීන් සමග පවත්වනු ලබන සාකච්ඡාවෙන් පසු ජුනි 27 වන දිනෙන් ආරම්භ වන සතිය පිළිබඳ තීරණය නිකුත් කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දෙන්නේ. ඉදිරි මාස 4ක කාලයකට අවශ්‍ය ගෑස් ආනයනය සඳහා අවශ්‍ය ගිවිසුම් කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බව ලිට්‍රෝ සමාගම පවසනවා. මේ අතර තවත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 41,000ක නෞකාවක් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා මේ වන විට ණයවර ලිපි විවෘත කර තිබෙනවා. පවතින ඉන්ධන අර්බුදයත් සමග ප්‍රවාහන ශේෂ්ත්‍රය මුහුණ දී සිටින ගැටලුකාරී තත්ත්වය පිළිබඳව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ ප්‍රවාහන සංගම් අතර සාකච්ඡාවක් අද බලශක්ති අමාත්‍යාංශයේදී පැවැත්වුණා. ප්‍රමුඛතාව අනුව කූපන් ක්‍රමයට ඉන්ධන ලබා දීමට එහිදී එකඟතාවයක් ඇති වූ බවයි සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමස්ත ලංකා ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තිකයින්ගේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ කැඳවුම්කරු සම්පත් රණසිංහ මහතා සඳහන් කළේ.
ගරු ඇමතුමා විශේෂයෙන් උපදෙස් දුන්නා ලබන සතිය තුලම ත්‍රිරෝධන සඳහා විධිමත් ක්‍රමවේදයක් සූදානම් කරලා ඔවුන්ට ඒ ලබා දෙන්න ඉන්ධන ලබාගෙන පෝලිම් වල ඉන්නේ නැතුව Tamanට ආසන්නම ඉන්ධන පිරවුම්හල ලියාපදිංචි වීම සිදු කරලා ඒ තුලින් Tamanට ඉන්ධන ටික ලබා දීමේ ක්‍රමවේදයක් සකසන්න කියලා ඇමතුමා උපදෙස් දුන්නා. බස් රථ, ලොරි රථ, පාසල් සේවා, කාර්යාල ප්‍රවාහන සේවා, පාසල් ළමුන් ප්‍රවාහන සේවා, බහලුම් ප්‍රවාහන රථ මේ සියල්ලටම සංචාරක වාහන මේ සියල්ලටම ප්‍රමුඛතාවය ලබා දීලා පෝලිම් වල ඉන්නේ නැතුව වෙන යම් හෝ ක්‍රමයකට ඉන්ධන ලබා ගැනීමට විධිමත් ක්‍රමවේදයක් සතිකාමාරක කාලය තුල අපිට මෙම නිශ්චිත වැඩපිළිවෙලක් ලබා දෙන්න අද ඇමතුමා පොරොන්දු වුණා. ඩිපෝ හරහා මේ ලබා දෙන ඉන්ධන ක්‍රමවත් නැහැ කියලා කියන්නේ බස් රථ සංගම. ඒතර ගරු ඇමතුමා මේ අවස්ථාවේ උපදෙස් දුන්නා. කන්දා දිනේ සිට සීලුම ඩිපෝ වලට පොලිසිය සහ විශේෂකාර බලකාය යොදවලා ඉන්ධන ටික සාධාරණව සීලුම වාහන වල ලබා දීමේ ක්‍රමවේදයක් ගරු ඇමතුමා හඳුන්වලා දුන්නා අපිට. ඩිපෝ නැමැති ප්‍රදේශවල අපි බලාපොරොත්තු වෙනවා ඉන්ධන පිරවුම්හල විදියට ලියාපදිංචි වෙලා ඒ වයින් ලබා ගන්න. වාහන අංක අනුව දින ගණන් මම හිතන්නේ ඉදිරියේදී වෙන් වෙයි. ඒ අනුව වාහන තදබදිය ටිකක් අඩු වෙයි කියලා අපි විශ්වාස කරනවා. ත්‍රිරෝධ රථ සඳහා දෛනිකව අවන්ට අවශ්‍ය ත්‍රේ ප්‍රමාණය ලබා දීමට ඇමතුමා එකඟ වුණා. ඉදිරියේදී අපි වෘත්තීය රියදුරන් හඳුනාගෙන වැඩ පිළිවෙල කොහොම වුණත් ඉදිරියේදී එක ත්‍රිවීල් රථයකට දවසකට ලීටර් 8ක් ගන්න කාඩ් එකක් දැන් වැඩ පිළිවෙලක් යනවා. ඊළඟ සතියේනකොට ඒක ලැබුණාන් පස්සේ එක දවසකට එක තරයි ගන්න පුළුවන් වෙන්නේ. මේ අතර ඉන්ධන අර්බුදය හේතුවෙන් අද දිනේත් පෞද්ගලික බස් රථ ධාවනය සීමා කිරීමට සිදුව ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගමනු විජේරත්න මහතා සඳහන් කළේ අද දිනේ පෞද්ගලික බස් ධාවනය 15%-20% අතර සංඛ්‍යාවකට සීමා වන බවයි. එමෙන්ම ජාතික ගමනාගමන කමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරෙන්ඩා මහතා සඳහන් කළේ ඉන්ධන සපයා ගැනීම අනුව අන්තර් පළාත් බස් ධාවනය සිදු කරන බවයි. මේ අතර ඉදිරියේදී ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා වන ගිවිසුමේ කටයුතු ලබන අඟහරුවාදා වන විට අවසන් කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ ඕමාන සමාගමකින් මෙම ගෑස් තොගේ මිලදී ගැනීමට කටයුතු කරන බවයි. අදාළ සමාගම සමග මෙම ගිවිසුම සම්බන්ධයෙන් මූලික වටේ සාකච්ඡා කිහිපයක්ද මේ වන විට පවත්වා අවසන් බවයි සභාපතිවරයා සඳහන් කළේ. කැබිනට් තීරණයකට අනුව ඉදිරි මාස 4ක කාලය සඳහා මෙලෙස ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ. එමෙන්ම මෙම ගිවිසුමට අමතරව ඉදිරි දින කිහිපය තුළ කඩිනමින් ගෑස් නෞකා දෙකක් දිවයිනට ලබා දෙන ලෙස අදාළ සමාගමෙන් ඉල්ලීමක් කර ඇති බවද සභාපතිවරයා සඳහන් කළා. මේ අතර ඉන්දිය ණය පහසුකම් යටතේ මෙරටට ළඟා වූ අවසන් ඉන්ධන නෞකාවෙන් රැගෙන ඩීසල් මෙට්‍රික් ටොන් 40000 බෙදා හැරීමේ කටයුතු කඩිනමින් සිදු කිරීමට නියමිතයි. තවත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 41000ක නෞකාවක් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා මේ වන විට ණයවර ලිපි විවෘත කර තිබෙනවා. අර්බුදකාරී වාතාවරණය හමුවේ උවත් නැගෙනහිර වරාය පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු අකණ්ඩව සිදු කරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරී වියදමින් වරාය අධිකාරිය සතු පර්යන්තයක් බවට පත්කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග අපි අරගෙන තිබෙනවා. මේ සඳහා අවශ්‍ය ක්‍රේන් යන්ත්‍ර සඳහා ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 278ක් පමණ යන අතර මෙයින් ඩොලර් මිලියන 18ක දැනටමත් වරාය අධිකාරිය මගින් නියමිත ටෙන්ඩර් පටිපාටි අනුගමනය කරමින් එය චීන සමාගමකට ලබා දීලා තියෙනවා. මොකද මෙවැනි ක්‍රේන් යන්ත්‍ර සකස් කිරීම සහ සෑදීම සඳහා අවුරුදු 1.5ක් පමණ කාලයක් ගත වෙන නිසා. නමුත් තව මූලික ගෙවීමක් වශයෙන් තව ඩොලර් මිලියන 39ක් පමණ ගෙවිය යුතුව තිබෙනවා ඒ සමාගමට එකී ක්‍රේන් යන්ත්‍ර සෑදීම සඳහා. ඩොලර් මිලියන 39ක් ගෙවීමට නොහැකි තත්ත්වයක් උදා වුණා මේ රටේ ආර්ථික අවපාතමේ තත්ත්වය නිසා. ඒ නිසා ඒ ක්‍රේන් සඳහා මුදල් ගෙවීම යම් ආකාරයකින් ප්‍රමාද වෙලා තියෙන එක සත්‍යයක්. නමුත් එය අදානිට මේ පර්යන්තයේ බහර දීම සඳහා කරන ලද ක්‍රියාමාර්ගයක් නෙවෙයි. එය ස්වාභාවික වශයෙන් ලංකාවේ සෑම ආයතනයකම තිබුණු ඩොලර් මේ ආකාරයෙන් මහා බැංකුව විසින් අත්පත් කර ගැනීම නිසා අපිට මේ මුදල ගෙවීමට නොහැකි වුණා. නමුත් දැන් අපි ජාත්‍යන්තර බැංකුවකින් ගිණුමක් ආරම්භ කරලා එදිනෙදා අපිට ඩොලර් වලින් ලැබෙන මුදල් ප්‍රමාණය එකී ගිණුමේ තැන්පත් කරලා වරායේ ප්‍රමුඛතාවයක් හැටියට මේ නැගෙනහිර පර්යන්තය සඳහා අවශ්‍ය මුදල් ලබා දෙන්න. අපි මොනාමාරුකම් තිබුණත් ඒ පර්යන්තයේ ගොඩ කිරීම හා පර්යන්තයේ සෑදීමේ සිවිල් වැඩ කටයුතු දැන් ප්‍රමාදයකින් තොරව කෙරීගෙන යනවා. ඒ නිසා කිසිසේත්ම මේ නැගෙනහිර පර්යන්තයේ වැඩ කටයුතු අපි ප්‍රමාදයකට පත් කළා නැහැ.
විදේශ ශ්‍රමිකයින් මෙරටට මුදල් ලැබීමේදී ඒ සඳහා නීත්‍යානුකූල මාර්ග පමණක් භාවිත කිරීම ආර්ථික අර්බුදයෙන් ගොඩේමට ප්‍රබල දායකත්වයක් බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ්‍ය නානායක්කාර මහතා පවසනවා. එබැවින් නීත්‍යානුකූල නොවන ක්‍රම ඔස්සේ මෙරටට මුදල් ලැබීමෙන් වළකින ලෙසයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. හවුස්මේට්ස් විදියට හරි ඩොමෙස්ටික් සෙක්ටර් එකට යවන එක අඩු කරගෙන මේක අපේ ලෙවල් එක පොඩ්ඩක් උඩට යන්න අපි පොඩි ලෙවල් එකක් උඩින් මේ වැඩේ කරන්න. ඒ කියන්නේ රටක් විදියට අපේ රෙකග්නිෂන් එකත් එතකොට හොඳයි. අපිට ගන්න පුළුවන් ආදායමත් හොඳයි. මේ සෙක්ටර් එක තමයි මේ වෙලාවේ ලෝකෙ වේගෙන්ම උමනා වෙන එක. අපි රටක් විදියට ආයෙත් වැටෙන්න තියෙන උපරිම තැනට දැන් වැටිලා තියෙන්නේ. ඒ කියන්නේ මේක තව මේ රට වැටෙන්න තැනක් නැත. ඒකත් කෙයාගිවිං සෙක්ටර් එක ගැන මම වැඩියෙන් කියන්නේ ලොකු අපසාරියක් විරුද්ධ වෙලා තියෙන වෙලාවේ ඕගොල්ලන්ට සපෝට් කරන්න පුළුවන්. අපිට පුළුවන් තරම් අය එක්පාරට යවලා ඒගොල්ලන්ගේ සල්ලි ටික ලංකාවට තමන්ගේ ගෙදරට එවන සල්ලි ටික හරියට බැංක් එක through එවුවොත් මේ තියෙන ප්‍රශ්නෙන් අපිට ගොඩ එන්න පොඩ්ඩක් හරි පුළුවන්. දැන් මේ අවුරුද්දේ මේ අපේ අය ඩොලර් මිලියන 304ක් ගෙවලා තියෙනවා. මේ මාසේ ඩොලර් මිලියන 304ක්. ඩොලර් මිලියන 304ක් කියන්නේ මාසෙකට තෙල් ගේන අවශ්‍යතාවයේ පොඩි ගාණක් අඩුයි. හැබැයි මේ සෙක්ටර් එක 304ක් නෙවෙයි දෙන්න පුළුවන් ගාණ. මේ සෙක්ටර් එකට සාමාන්‍යයෙන් බිලියන් එකකට යන්න පුළුවන් දැන් ගිහිලා තියෙන ප්‍රමාණය හැටියට. හරියට එවුවොත් 1 බිලියන්. මේ 1 බිලියන් අපේ හරියට එවුවොත් අපිට තෙල්ලුත් ගෑසුත් දැන් ඩොලර් මිලියන 50යි මාසෙකට. දෙහෙතුත් අපිට ගෙඩලා රට සර්වයිව් වෙන්න පුළුවන්. හරි පාත්තකින් එවුවොත් තෙල් ගෑස් ලයිට් තියෙනවා. වැරදි පාත්තකින් එවුවහම ගන්න බඩුත් නෑ සල්ලි විතරක් තියෙනවා. වැඩේ තියෙන්නේ මේ වෙලාවේ රටේ මේ ප්‍රශ්නෙට හැමදෙනාගේම උදව්ව ඕන මේ ප්‍රශ්නේ විසඳ ගන්න. ආහාර අර්බුදයට පිළියම් සෙවීම සඳහා ආහාර සුරක්ෂිතතා කැබිනට් අනු කමිටුවක් පිහිටුවීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදී යෝජනා වී තිබෙනවා. රට තුළ පවත්නා ආහාර අර්බුදයට පිළියම් සෙවීම සඳහා සියලු අමාත්‍යංශ ඒකාබද්ධ වී ආහාර සුරක්ෂිතතා කැබිනට් අනු කමිටුවක් පිහිටවිය යුතු බවට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදී තීරණය වී තිබෙනවා. පවත්නා ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා වගකිව යුතු ආයතන සියල්ල ඒකරාශී කර ගනිමින් ඉක්මන් තීන්දුව තීරණ ගැනීම සහ ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පසුවිපරම් කිරීම සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම කමිටුව පිහිටුවීම වැදගත් වන බවයි කමිටු සමාජිකයින් පෙන්වා දුන්නේ. මෙම තීරණය ගනු ලැබුවේ කෝපා කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් රැසූ අවස්ථාවේදී. මේ අතර ආහාර අර්බුදය පිටුදැකීම සඳහා සාක් ආහාර බැංකුව සහ ලෝක ආහාර වැඩසටහනේ සහයෝගය ලංකාවට ලබා ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. රජය රට තුළ ආහාර ද්‍රව්‍යවල මිල පාලනය කිරීමෙන් ඉවත්වීම මත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල දැරිය නොහැකි තරම් ඉහළ යාම පිළිබඳ කෝපා කමිටු සභාපතිවරයා විසින් දීර්ඝ වශයෙන් කරුණු දක්වනු ලැබුවා. එමෙන්ම වෙළඳ පොලේ පවතින ආහාර ද්‍රව්‍යවල මිල අධික බැවින් රජයේ මැදිහත් වීම මත සාධාරණ මිලට ආහාර ද්‍රව්‍ය සැපීමේ හැකියාව සොයා බලන ලෙසටයි කෝපා කමිටු සභාපතිවරයා දැනුම් දුන්නේ. මේ අතර ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සමූපකාර තොග වෙළඳ සංස්ථාව ශ්‍රී ලංකා රජයේ වාණිජ නීතිගත සංස්ථාව සහ විවිධ සේවා සමූපකාර සමිති හරහා අඩු ආදායම්ලාභී පවුල් ඉලක්ක කරගනිමින් ආහාර සැපීමේ හැකියාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා. මෙහිදී විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේ දේශගුණික විපර්යාස රුසියානු සහ යුක්‍රේන යුද්ධය ලෝකයේ තිරිඟු නිෂ්පාදනය බඩනිගු නිෂ්පාදනය මෙන්ම පොහොර නිෂ්පාදනයද අර්බුදයකට ලක්වීම හේතුවෙන් ඛනිජ තෙල් මිල ඉහළ යාම නිසා ආහාර නිෂ්පාදනය දැඩි අර්බුදයකට පත්ව ඇති බවයි. මෙම තත්ත්වය තුළ ලංකාවේ පසුගිය කාලයේ ඇති වූ පොහොර අර්බුදය සහ විදේශ විනිමය සංචිතවල හිඟකම සහ කෘමිනාශක භාවිතය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය අර්බුදයක් ඇතිවීම යන කරුණු මත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල නිෂ්පාදනය පහත වැටී ඇති බව සඳහන් කෙරුණා. ඊයේ මෙරටින් වාර්තා වූයේ කොවිඩ් ආසාදිතයින් 9 දෙනෙකු පමණයි. ගත වූ දිනේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 9 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යායකකේ දැනුම් දී තිබෙනවා. ඒ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 6,63,984ක් දක්වා ඉහළ ලංවමින් මේ අතර ගත වූ දිනේ මෙරටින් එක් කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දැක්ුණේ 16,520ක් ලෙසයි. වැඩ රාජකාරී මැද නිවසේ වගා කටයුතු කරන යුවලක් අපිට මුණ ගැසුණා. අද දිරිය සටහන ඔවුන් වෙනුවෙන්.
සරු පොළව නිකරුණේ තියන්න ඇයට වුවමනා වුණේ නැහැ. ඇය සිය සැමියා එක්ක වගා කටයුතු වල නිරත වුණේ ඒ නිසා. මේ යුවල රජයේ සේවකයින්. ඔවුන්ට ඉඩ ලැබෙන හැම මොහොතකම ඔවුන් සිදු කරන්නේ වගා කටයුතු. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ ගෙදර දොරේ අනෙක් කටයුතු අතර කෙසේ හෝ වගා කටයුතු කරන්න මේ යුවල කටයුතු කරනවා. සමෘද්ධ නිලධාරිණියක් වන නිරෝෂා කුමාරි මහත්මිය සහ අනුරාධපුර නොච්චියාගම මුදිතාගම ප්‍රාදේශීය කොට්ටාශ අධ්‍යාපන නිලධාරීවරයෙක් වන ඇගේ සැමියා එක්වයි මේ විදිහට වගා කටයුතු වල නිරත වෙන්නේ. තමන්ගේ ගෙවත්තේ ආදර්ශමත් ගෙවතු වගාවක් සිදු කරමින් මොවුන් මෑ දඹල කිරියල තක්කාලි ආදී භෝග රැසක් වගා කරලා තියෙනවා. පොඩි ඉඩ ප්‍රමාණයක තමයි අපි මේ වගා කරලා තියෙන්නේ. ඒ පොඩි ඉඩ ප්‍රමාණය වුණත් අපිට එදිනෙදා අවශ්‍ය එළවලු ටික අපිට ඇත්තටම මේකෙන් ලබා ගන්න පුළුවන්. මේ වෙනකොට එළවලු වල මිල ගණන් බොහොම ඉහළ තත්ත්වයක පවතින්නේ. ඉතින් අපිට මේ ලැබෙන එළවලු ටිකෙන් ඇත්තටම සහනයක් ලැබෙනවා. ඒ වගේම රටේ ජනතාවටත් කියන්නේ අපිට පුළුවන් විදියට අපිට පහසුතා තියෙනවා, ගැටලු තියෙනවා. ඒවටත් මුහුණ දීලා මේ අපේ ආහාරයට අවශ්‍ය එළවලු භෝග ටික අපේ ගෙවත්තෙන්ම අපිට හොයාගන්න පුළුවන් විදියට අපි උත්සාහ කරලා ඒක වැඩ කටයුතු කරමු කියලා තමයි මම හැමෝගෙම ඉල්ලා සිටින්නේ. සමහර වෙලාවට ඔබට හිතෙන්න පුළුවන් අපිට වගා කරන්න කාලයක් නැහැ කියලා. ඒත් වගා කරන්න කාලය කොහොම හරි හොයාගෙන රාජකාරී අතරේ මේ විදිහට වගා කරන්න මේ යුවල අපි හැමෝටම කියා දෙන්නේ අපූර්ව ආදර්ශයක්. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද රාත්‍රියේ 11 සිට හෙට පස්වරු 3 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයීම අත්හිටු වන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ පැය 16ක කාලයක් මෙලෙස ප්‍රදේශ දෙකකට ජල සැපයීම අත්හිටු වන බවයි. ඒ අනුව කොළඹ 5 සහ 6 යන ප්‍රදේශවලට ජල සැපයීම අත්හිටු වන අතර කොළඹ 4ට අඩු පීඩන යටතේ ජලය සැපෙන්නේ. ආහාර සුරක්ෂිතතා ව්‍යාපෘතිය ආරම්භ කිරීම වෙනුවෙන් යුද හමුදාව නව මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කර තිබෙනවා. ඒ අනුව යුද හමුදාව සඳහන් කළේ ජාතික සහ කාලීන වැදගත්කමකින් යුත් තවත් විශාල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සූදානම්ව ශ්‍රී ලංකා යුද හමුදාව මෙලෙස යුද හමුදා හරිත කෘෂිකර්ම මෙහෙයුම් කමිටුව ස්ථාපිත කළ බවයි. මෙම කමිටුව තුළින් දිවයින පුරා ඇති වගා නොකළ අතහැර දමා ඇති රජයේ ඉඩම් අක්කර 1500කට අධික ප්‍රමාණයක් කෘෂිකාර්මික කටයුතු වලට යොදා ගනිමින් දිවයිනේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වනවා. රජය විසින් මෙම වසරේ ජුලි මාස මුලදී මුළු දිවයිනම ආවරණය වන පරිදි ආරම්භ කරන ලද කෘෂිකාර්මික ව්‍යාපෘතියකට සමගාමීව යුද හමුදාපති ලෙතනන්ට් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ මඟ පෙන්වීම මත හරිත කෘෂිකර්ම මෙහෙයුම් කමිටුවේ සමස්ත කළමනාකාරීත්වයේ ප්‍රධානියා ලෙස යුද හමුදා නියෝජ්‍ය මාන්දලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්න වීරසූරිය මහතා කටයුතු කරනු ලබනවා. වැඩිහිටියන් මෙන්ම දරුවන් අතරද ඉන්ෆ්ලුවන්සා වෛරස ව්‍යාප්තියේ වැඩිවීමක් නිරීක්ෂණය වන බව ළමාරෝග්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. ඒ මහතා සඳහන් කළේ ප්‍රතිශක්තිය අඩු දරුවන්ට වයස අවුරුදු 61ක්ම වූ වැඩිහිටියන්ට සහ නිදන්ගත රෝග වලින් පෙළෙන පිරිස්වලට ඉන්ෆ්ලුවන්සා වෛරසය ආසාදනය වීමෙන් එම රෝගය උත්සන්න විය හැකි බවයි. උණ ඉස්රාදය සෙම්පතිශ්‍රාව සොටු දියර ගැලීම කැස්ස සහ ආහාර අරුචිය මෙහි රෝග ලක්ෂණ වන අතර ඇතැම් විට වමනයේද ඇති විය හැකියි. රට තුළ පවත්නා අර්බුදකාරී තත්ත්වයේ හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු සීමා කිරීමට පියවරගෙන ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති එම්.ඩී. ළමාවංශ මහතා සඳහන් කළා. උපකුලපතිවරයා සඳහන් කළේ ඒ අනුව සිසුන්ට නේවාසිකාගාරවලින් නිවත් වන ලෙස දැනුම් දී ඇති බවයි. ඉන්ධන අර්බුදය හා අපනශාලා පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයේ හේතුවෙන් මෙම පියවරගත් බවයි උපකුලපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. තම ජීවිතය පරදුවට තබා බේරාගත් ජීවිතයක් අද හොඳ පුරුද්දෙන්.
පෙන්නනවා මල්ලුවත් පණිවිඩය හම්බෙලා විනාඩියක් දෙකක් වගේ යනකොට එතන මේ ආච්චි වතුර යට යනවා උඩ යනවා වගේ එහෙම තමයි ඉතින්. ඊට පස්සේ මම එතන පැනලා ඉවරලා එතන යනකොට තව එක්කෙනෙක් ආවා. එතනත් එක්කම එකතු වෙලා මේ පැත්ත උඩට ආවා. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට ජූනි 19 වැනිදා නිදහස් ශ්‍රී ලංකාවේ දෙවන අගමැතිවරයා වශයෙන් මෙන්ම සිව්වරක් අගමැති දූරේ හෙබ වූ විශිෂ්ට ජනනායකයෙකු වූ ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක මහතා උපත ලබා ඇත්තේ 1911 වසරේ ජූනි මස 19 වන දිනයි. ගල්ලොව ව්‍යාපාරය අම්පාර බහුකාර්ය යෝජනා ක්‍රමය මහයිලු පල්ලම පර්යේෂණායතනය ආදී නව ගොවි ජනපද ව්‍යාපාර කිහිපයක් මෙතුමාගේ ප්‍රධානත්වයෙන් බිහිවී තිබෙනවා. එක්සත් රාජධානයේ අග්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් බෝරිස් ජොන්සන් උපත ලබා ඇත්තේ 1964 වසරේ ජූනි මස 19 වන දිනයි. බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පත්ව සිටි කුවේට් රාජ්‍ය සම්පූර්ණයෙන්ම නිදහස ලබා ඇත්තේ 1961 වසරේ හෙට වැනි දිනකයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.